දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. වසර 7ක් පිරුණ මේ මොහොතේ මේ ලබා දුන්න අවස්ථාව නිසා මා ප්‍රථමයෙන් ඔබ වහන්සේට අනේක වරක් ස්තුති කරනවා. මේ සභාවේ ආරම්භයේ සිට වැඩිහිටියෙක් ලෙස ඔබ වහන්සේ මේ සභාව තුළ මා තබා ඔබ වහන්සේගේ සේවය කරන්න අවස්ථාව ලබා දුන්නට මා ඔබ වහන්සේට ස්තුතියි කියනවා. මේ වසරේ ඔබ වහන්සේ අපට දුන් පොරොන්දුව ගීතාවලිය 136 මෙලෙස සඳහන්. සමුදින් හට තුති පුදන්න. එතුමානෝ යහපත්තේ එතුමන්ගේ තිර පෙම සදහටම පවතින්නේය. ඔබ වහන්සේට ස්තුතියි ස්වාමිනි. ඔබ වහන්සේ මේ වසර 7ක් තුල ස්වාමිනි අපෝ එක පවුලක් ලෙස ස්වාමිනි මේ තාක් දුර ගෙනව නිසා ඔබ වහන්සේට ස්තුතියි ස්වාමිනි. ඔබ වහන්සේගේ හස්තය අපේ සභාව තුළ තියෙන නිසා තමයි ස්වාමිනි මේ තාක් දුර ආවේ. ස්තුතියි ස්වාමිනි. අපෝ එක පවුලක් ලෙස ඔබ වහන්සේ මේ ගෙන දුර නිසා නැවතත් ඔබ වහන්සේට ස්තුතියි කියනවා ස්වාමිනි. තව යා යුතු මග අනන්තයි ස්වාමිනි. මේ ආදුර ස්වාමිනි මල්මාවක් තිබෙන්නේ නැහැ ස්වාමිනි. කම්කොටළු තුලින් ඔබ වහන්සේගේ හස්තය නිසාම අපි මේ තා දුර ආවා ස්වාමිනි. ඔබ වහන්සේ අපේ සභාව තුළ ජීවමානයි ස්වාමිනි. ඔබ වහන්සේගේ වචනේ ජීවමානයි. ඔබ වහන්සේට ස්තුතියි ස්වාමිනි. ඒ වගේම මේ අවස්ථාවක් කරගන්නවා මාගේ සාක්ෂියක් ඔගොල්ලෝ සමග ඉතා කෙටියෙන් බෙදා ගන්න. දෙවියන් වහන්සේගේ නාමය මහිමයට පමුණවන්න. ගිය වසරේ මා පෙදුරිය අනතුරකට භාෂණවා. ඒ අනතුරෙන් මාගේ පපුවේ ඉලයට 7ක් පුපුරා ගියා. මා අසාධ්‍ය තත්ත්වයේ හිටියේ. නමුත් ජීවමාන දෙව්පියාණන් මගේ සභාවේ ප්‍රතිවරුමින් සිස්ටර් මොනවතුළු සියලු දෙනාම මා සමග සිටියා. මා වෙනුවෙන් යාඥා කළා. දිවාරය යාඥා කළා. දිව්‍යන් වහන්සේ යාඥාට හුම්කන් දුන්නා. සෙනසුරාදා තමයි අනතුර සිදු වුණේ. නමුත් බ්‍රහස්පතින් දවස මාව නිදහස් කළා. දොස්තර ගොල්ලන්ට පුදුමයි මේ තරම් ඉක්මනට මාව සුවපත් වෙන නිසා. ඒ තමයි මං අදහන දෙවියන් වහන්සේ. දෙවියන් වහන්සේට ස්තුතියි. අපේ සභාව තුළ දෙවියන් වහන්සේ ජීවමානයි. මා මේ දෙපැන් නැකී සිටින්නේ මගේ මුළු ජීවිතේම සාක්ෂියක්. බොහන්සේට මම නැවතත් ස්තුතියි කියනවා. ඒ තමයි මං අදහන දෙවියන් වහන්සේ. අපගේ සියලු අනතුරු බැරෑරුම් අවස්ථාවලදී දෙවියන් වහන්සේ අප දකුණු අතෙන් ඔසවා යනවා. ඒ අපේ දෙවියන් වහන්සේ. ඒ වගේම මේ වසර 7ක් පිරුණ මේ මොහොතේ මා ඔබලා සියලු දෙනාගෙන් ඉල්ලන්නේ අපි සියලු දෙනාම එකතුව මේ තව ඉදිරියට දෙවියන් වහන්සේගේ නාමය ගෞරව වීමට ඉදිරියට ගෙන යන්න. අපි එකම පවුලක් ලෙස සියලු දෙනාම එකමුතුව වැඩ කරමු. දෙවියන් වහන්සේගේ නාමය ගෞරව වීමට ස්තුතියි. ආමේන්. Sada kalmaga
ස්වාමින් වහන්සේට ස්තුති කරමු. අවුරුදු 7 පුරාවටම උන්වහන්සේ කරපු යහපත් ක්‍රියා මතක් කරමු. පටන් ගැනීම සිටම මේ දක්වාම අපව මුල්ගස් ලෙස තබා ඇති නිසා ඉදිරියට යන්න දෙන කරුණාව නිසා අපි සදාකල්ම උන්වහන්සේට ගෞරව මහිමය දෙමු. අපිට ආපු අභියෝග තුලින් උන්වහන්සේ අපව නිදහස් කරලා උන්වහන්සේ ඇදහිල්ලෙන් අපව රැගෙන ආපු ගමනේ මම සාක්ෂියක් දෙන්න කැමතියි. උන්වහන්සේ මට දුන්නු පොරොන්දුවක් 2014 තුන්වෙනි මාසේ උන්වහන්සේ කව මම ව්‍යාපාරයක් පටන් ගන්නවා කියලා. මගේ අබ්බා පියාණන් වහන්සේ ඒකට මට නමක් දුන්නා. ඒ තමයි නැකිට බැබලෙන්න කියලා. ඒ දෙවියන් වහන්සේ 2020 4වෙනි මාසේ 16යි 17යි මට පොරොන්දුවක් දීලා ආපහු කිව්වේ ඔයා මගේ ප්‍රේමය තුළ සැඟවෙන්න. මම යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රේමය දවසින් දවස අත්දකින්න විට උන්වහන්සේ මගේ ආලෝකය වුණා. උන්වහන්සේ මගේ එළිය වුණා. උන්වහන්සේ මා තුළ බැබලෙන්න සැලසුවා. 2014 දුන්න පොරොන්දුව උන්වහන්සේ ස්ථීර කරා. මගේ දජය යේසුස් ක්‍රිස්තුස් වහන්සේම වුණා. මගේ ආලෝකය යේසුස් ක්‍රිස්තුස් වහන්සේම වුණා. ඒ තුලින් උන්වහන්සේ මගේ ව්‍යාපාරය නැකිට බැබලෙන්න සැලසුවා. අද මට ඒ දීලා තියෙන හැම කෙනෙක්ම යේසුස් ක්‍රිස්තුස් වහන්සේම දීලා තිබෙන නිසා මගේ සියලු ගෞරවය, මගේ සියලු මහිමය, මගේ හැකියාවෙන්, මගේ පුළුවන්කාරකමින් නෙමෙයි යේසුස් ක්‍රිස්තුස් වහන්සේ නිසාම මට උන්වහන්සේ ලබා දුන්නදී. ඉතින් ඒ සියලු මහිමය, ගෞරවය මගේ ජීවමාන පියාණන් වහන්සේට මේ වෙලාවේ දෙන්න මම මතක් කරනවා. උන්වහන්සේ මගේ ශක්තිය වුණ නිසා ස්තුති කරනවා. ස්වාමීන් වහන්සේට ප්‍රශංසා වේවා. උන්වහන්සේ මේ ලබා දුන් අවස්ථාව නිසා වසර 7ක් සපිරෙන මේ මොහොතේ ස්වාමීන් වහන්සේ අපට උන්වහන්සේගේ ස්වභාව වෙනුවෙන් ගීතාවලිය 136 එකේ සිට 6 දක්වා ලබා දුන් පොරොන්දුව නම් මෙයයි. මක්නිසාද උන්වහන්සේ යහපත්ය. උන්වහන්සේගේ කරුණාව සදාකල් පවත්වන්නේය. ස්වාමීන්ට ස්තුති කරව. මක්නිසාද උන්වහන්සේ යහපත්ය. උන්වහන්සේගේ කරුණාව සදාකල් පවත්නේය. ස්වාමින් වහන්සේට ස්තුති කරව. මක්නිසාද උන්වහන්සේගේ කරුණාව සදාකල් පවතින්නේය. දෙව්වරුන්ගේ දෙවියන්ට ස්තුති කරව. මක්නිසාද උන්වහන්සේගේ කරුණාව සදාකල් පවත්නේය. නුවණින් අහස මැව් තැනන් වහන්සේට ස්තුති කරව. මක්නිසාද උන්වහන්සේ කරුණාව සදාකල්ම පවත්නේය. ජල මතුවෙහි පොළොව ඇතුළා වූ තැනන් වහන්සේට ස්තුති කරව. මක්නිසාද උන්වහන්සේගේ කරුණාව සදාකල් පවත්වන්නේය. මහත් ආශ්චර්යයක් කරන එකම තැනන් වහන්සේට ස්තුති කරව. මක්නිසාද උන්වහන්සේගේ කරුණාව සදාකල් පවත්නේය. හලෙලූයා. ස්වාමීන් වහන්සේ යහපත්. උන්වහන්සේගේ කරුණාව සදාකාලිකයි. උන්වහන්සේ යහපත් වූ දෙවියන් වහන්සේ. කරුණාවෙන් පිරුණා වූ, දයාවෙන් පිරුණා වූ ස්වාමීන් වහන්සේ. උන්වහන්සේ අපගේ ජීවිතයේ කාන්තාරයක් වගේ තිබ්බා. නමුත් උන්වහන්සේගේ වචනය කියන පරිදි අපගේ ජීවිතවලට ගංගාවල් එකතු කරලා, ඒ කාන්තාරයට ගංගාවල් එකතු කරලා උන්වහන්සේ අපගේ ජීවිතය සරුසාරවත් කළා. ඒ උන්වහන්සේගේ ජීවමාන වචනය කරන කොටගෙන ඒ නිසාවෙන් උන්වහන්සේගේ වචනයම කියනවා
එකල අපගේ කට සිනාවෙන්ද අපගේ දිව ගායනාවෙන්ද පිරුණේය. එකල ස්වාමින් වහන්සේ මොවුන් දෙසා මහත් දේ කළසේකැයි ජාතීන් අතරේ කියන ලද්දේය. ස්වාමින් වහන්සේ අපෝ දෙසා මහත් දේ කළසේක, එබැවින් අපි සන්තෝෂ වන්නෙමු. උන්වහන්සේ අපගේ ජීවිතයේ මහත් දේ කළ ස්වාමින් වහන්සේ. ඒ අපගේ සභාවෙන් අපට ලබා දෙන දේව වචනය නීතිපතා අපට ලබා දෙමින්, බලවත් වූ වචනයක් අපට ලබා දෙමින්, ඒ මත ස්ථිරව සිට ගන්නට අපට කියලා දීලා, ඒ වචනේ තිබෙන ගැඹුරු තැන් අපට කියලා දීලා, උන්වහන්සේ අපව ශක්තිමත් කරා. උන්වහන්සේ අපව බලවත් කරලා, උන්වහන්සේගේ මාර්ගය අපව ගෙනිච්චා. අපට දුන්නා මේ ජීවමාන සභාව නිසා, ඒ බලවත් සභාව නිසා අපි උන්වහන්සේට ස්තුති කරනවා. මේ බෙතෙස්දා සභාව නිසා වේ. ස්වාමීන් වහන්සේට සුදේ ගීතාවලියේ 136 එක කියනවා ස්වාමීන් වහන්සේට ස්තුති කරා. උන්වහන්සේගේ කරුණාව සදාකාලිකයි. උන්වහන්සේ යාපත් කියලා. ස්වාමීන් වහන්සේ සමයට යහපත්. පසුගිය කාලේ මගේ ජීවිතයේ සිදුවුණු සෑම පීඩාකාරී අවස්ථාවකදී උන්වහන්සේ මා සමග සිටියා. උන්වහන්සේ මාව දරාගත්තා. මගේ සභාවෙන් මට ලැබුණු ඒ වචනයෙන් මම හැමදාම දිනපතා ශක්තිමත් වුණා, බලවත් වුණා. උන්වහන්සේ මගේ ජීවිතයේ සෑම විටම ශක්තියක් වුණා. ස්වාමීන් වහන්සේට ස්තුතිය, ගෞරව, ප්‍රශංසාව. ජේසුපීටයි මුලින්ම මම ස්තුතිවන්ත වෙනවා මගේ දෙවියන් වහන්සේට මට මේ අවස්ථාව දුන්න නිසා. මම මේ කටාර දේශයට ඇවිල්ලා අවුරුද්දක් වෙනවා. ඒ වගේම බෙතිස්දා සිංහල ජාත්‍යන්තර සභාවට ඇවිල්ලා බොහොම කෙටි කාලයයි. ඒ කෙටි කාලය තුළ මගේ ජීවිතේ ගොඩාක් වෙනස්කම් සිද්ධ වුණා. ගොඩාක් ප්‍රශ්න ආවා මට මේ රටට ආවට පස්සේ. කාලෙකට පස්සේ තමයි මම බෙතිස්දා සිංහල සභාවට ආවේ. මමයි මගේ හස්බන්ඩ් දෙන්නම ඉන්නේ මෙහෙ. ඇත්තම කියනවා නම් ලොකුම ප්‍රශ්නයකට මගේ මහත්තයා දෙක්කලා කියන්නේ යා ගොඩාක් බීමත්කමට එබ්බැහි වෙලා ගොඩාක් ලොකු ප්‍රශ්න වලට මුහුණ දෙන්න වුණා. ඒවා මට ගලව ගන්න බැරි තත්ත්වයක තිබුණේ. මට ජීවිතේ පවා එපා වෙන තත්ත්වයට කලකිරිලා මම හිටියේ. ඒ වෙලාවේ මම අපේ බෙතිස්දා සිංහල සභාවේ සභාපාලකතුමියට කතා කරා. එතුමිය මට හොඳම අවවාදය දුන්නා. පාස්ටර් මනෝ එයා මට කිව්වා ප්‍රශ්න විසඳන්න යන්න එපා. ඔයාගේ ප්‍රශ්න කොච්චර ලොකු වුණත් ඒ ප්‍රශ්න විසඳුම තියෙන්නේ දෙවියන් වහන්සේ ළඟ. ඔයා එක බාර දෙන දෙවියන් වහන්සේට කියලා. මං එයාලා පසුතැවිලා හැම දෙයකටම සමාවිලා දෙවියන් වහන්සේ ඉස්සරහා යාඥා කළා. ඒ යාඥා කරපු මොහොතේ ඉඳන් මගේ ප්‍රශ්න වලට පිළිතුරු ආවා. මට හිතා ගන්නවත් බැරි විදියට. මගේ මහත්තයා ගොඩාක් වෙනස් වුණා. දැන් ගොඩාක් හොඳ කෙනෙක්. මගේ හැම ප්‍රශ්නයකදීම හැම මොහොතකදීම මම තනි වෙච්ච හැම මොහොතකදීම මට පිටට ආවේ මගේ දෙවියන් වහන්සේ. මගේ ප්‍රශ්න වලට උත්තර දෙවියන් වහන්සේ ළඟ තියෙනවා වගේම අපි හැම කෙනාගේම හැම ප්‍රශ්නයකටම අපේ ප්‍රශ්න කොච්චර ලොකු වුණත් හැම දෙයකටම විසඳුම අපගේ දෙවියන් වහන්සේ ළඟ තියෙනවා. ඇත්තටම බෙතිස්දා සිංහල සභාව, ජාත්‍යන්තර සිංහල සභාව ඇත්තටම බෙතිස්දා පොකුණක්. ජෙස්පීටයි. දෙවියන් වහන්සේට මම මේ මොහොතේදී ස්තුති කරනවා. මේ හැන්දෑ කාලේදී මම මේ කටාර් දේශයට ඇවිල්ලා දැන් අවුරුදු 23කට ආසන්න කාලයක් ගත වෙලා තියෙනවා. උන්වහන්සේ මේ දේශයේදී මට බොහෝසේ ආශිර්වාද කරලා තියෙනවා. මම වරින් වර මාතෘභූමියට ගිහිල්ලා තියෙනවා, ඇවිල්ලා තියෙනවා නැවත මේ දේශයට. බීතියටපත් වෙලා ඉන්න මේ කාල වකවානුවේදී කොරෝනා වසංගතය නිසා මා සේවය කරන ස්ථානයේ බොහෝ පිරිසක් අද ඒ රෝගයට ගොදුරු වෙලා ඉන්නවා. ඒ මගේ රැකියාව අනුව වුණ ආශ්‍රය කරන්නට මට අද සිදු වෙලා තියෙනවා. නමුත් උන්වහන්සේ ඒ අය මම ආශ්‍රය කරන්නට යොමු වෙලා හිටියත් උන්වහන්සේ රෝගයෙන් මාව පැහැදිලි ලෙස ආරක්ෂා කරනවා කියලා මට වැටහෙනවා මේ මොහොතේදී. ඒ වගේම මම උන්වහන්සේට විශේෂයෙන් තවත් කරුණක් නිසා ස්තුති කරනවා. මේ දේශයේදී හොඳ දේව සභාවකට උන්වහන්සේ මාව යොමු කරා. බෙතෙස්දා දේව සභාව ඒ පාලනය කරන ඒ පාලකතුමත් නිසා ස්තුති කරනවා. ඉතින් අය අපට ඒ පවසන ඒ දේව වචනේ අසමින් මම ආත්මික බොහෝසේ වර්ධනය වෙනවා. මම උන්වහන්සේට ස්තුති කරනවා. එවන් සභාවක්, එවන් සෙනගක් මට මේ දේශයේදී මුණ ගැසුණු නිසා හොඳයි. මේ අවස්ථාවේදී ඔයාලා සියලු දෙනාටම ජේස්බීටයි කියලා මම பிரார்த்தனா කරනවා. தேவனுடைய நாமத்துக்கு மகிமை உண்டாவதாக. முதலாவது பெதெஸ்டா சபைக்கு
சபைக்கும் சபை போதகர்களுக்கும் எனது நன்றியை தெரிவித்துக் கொள்கிறேன். ஏனென்றால் நான் எனது நாட்டிலிருந்து வரும்போது மிகவும் கடுமையான பிரச்சனைகள் மத்தியில் நான் தேசத்துக்கு வந்திருந்தேன். வந்தும் 2-3 மாதங்களாக சபைக்கு செல்ல முடியாமல் நாங்கள் பிரச்சனையில் இருந்தோம். இருந்தாலும் எனது நண்பர் மூலியமாக நான் பெதஸ்டா சபையை தெரிந்து கொண்டேன். அதன் மூலமாக நான் சபைக்கு வந்தேன். சபைக்கு வர வர என்னுடைய பிரச்சனைகள் அனைத்தும் படிப்படியாக குறைய ஆரம்பித்தது. சபையில் நடக்கும் ஆராதனைகள், அதேபோல் போதனைகள், தேவனை குறித்து அன்பு, மற்றவர்களுக்கு நாம் காட்ட வேண்டிய அன்பு, இரக்கம், இவை அனைத்துமே சபையில் நன்றாக போதிக்கப்பட்டது. அதற்காக தேவனுக்கும் சபை போதகர்களுக்கும் எனது நன்றியை தெரிவித்துக் கொள்கிறேன். அதேபோல் சபையிலே போதிக்கப்பட்டபடி மத்தேயு 5:7 இரக்கம் உடையவர்கள் பாக்கியவான்கள், அவர்கள் இரக்கத்தை பெறுவார்கள். அந்த வார்த்தையின்படி நாமும் மற்றவர்களை நேசிப்போம், அன்பு காட்டுவோம், மற்றவர்களை மதிப்போம், தேவனிடத்திலிருந்து இரக்கத்தை பெறுவோம். தேவ நாமத்துக்கு மகிமை உண்டாவதாக. ஆமென். Baby
ජෙස්බීටයි. මම අනිකුත් වාරයක් ස්තුතිවන්ත වෙනවා දෙවියන් වහන්සේට අපේ පවුලටත් ලොකු ආශිර්වාද කරලා තියෙන නිසා. උන්වහන්සේ එක ආශිර්වාදයක් නෙමෙයි, නමුත් උන්වහන්සේ අපේ ජීවිතවල වලට අපි සෑම දවසක්ම උන්වහන්සේගේ හාස්කම තුලින් තමයි අපි අද ජීවත් වෙන්නේ. අපි මෙහෙට ඇවිල්ලා දැන් අවුරුදු 4ක් වෙනවා. අවුරුදු 4ක් උන්වහන්සේ අපිට මේ රටින් පිට වෙන්න තිබ්බ දවස් දෙකෙන් අපිට මේ රටින් යන්න කියලා හස්බන්ඩ්ගේ රස්සාව නැති වුණාම යන්න කිව්වා. නමුත් දවස් දෙකෙන් යන්න තිබ්බ එක අපි අවුරුදු 4ක් මේ රටේ තාමත් උන්වහන්සේගේ හාස්කමෙන් උන්වහන්සේගේ කරුණාවෙන් අනුග්‍රහයෙන් අපි මේ රටේ ජීවත් වෙනවා. අදටත් අපි ජීවත් වෙන්නේ උන්වහන්සේගේ කරුණාව හා මහිමය තුලින් තමයි අපි ජීවත් වෙන්නේ. මම බෙතෙස්ස සභාවට ඇවිල්ලා දැන්ට අවුරුදු 4ක් වෙනවා. උන්වහන්සේ මහත් දේ මට කරලා තියෙනවා සභාව තුලින්. වැඩිහිටියන් අපිව ධෛර්යමත් කරනවා, අපිව හැම වෙලේම අපි ගැන හොයලා බලනවා. ඒගොල්ලන් අපි වෙනුවෙන් යාඥා කරනවා. ඒ යාඥාව අපේ පවුලටත් අපේ දරුවෝ දෙදෙනාටත් උන්වහන්සේගේ මහත් ලෙස කරුණාව අපේ පවුලට දීලා තියෙනවා. උන්වහන්සේ අදටත් අපි ජීවත් වෙන්නේ මේ රටේ උන්වහන්සේගේ කරුණාවෙන්. අපි හැමදාම උන්වහන්සේට යාඥා කරලා උන්වහන්සේ දෙස බලනකොට උන්වහන්සේ අපේ පවුලට දෙන ආශිර්වාද අපිට කියලා නිම කරන්න බෑ. උන්වහන්සේට මම අනුකුත් වාරයක් ස්තුතිවන්ත වෙනවා. මට දීලා තියෙන බෙතෙස්දා පවුල වෙනුවෙන් උන්වහන්සේ අපිව මේ සභාවට ගෙනාවේ අහම්බෙන් නෙමෙයි. උන්වහන්සේ අපේ ජීවිතවල වලට මහත් දේ කරලා තිනවා බෙතෙස්ස සභාව තුලින්. මම උන්වහන්සේට අනුකුත් වාරයක් ස්තුතිවන්ත වෙනවා. දෙවියන් වහන්සේට මම ස්තුති කරනවා මේ දීපු අවස්ථාවට. ඇත්තටම මම මේ රටට එනකොට මම ගොඩාක් ප්‍රශ්න තුල ආපු කෙනෙක්. ඉතින් ඒ ප්‍රශ්න මට කියාගන්න කිසිම කෙනෙක් හිටියේ නැහැ. ඒ අතරතුරේ ඉන්නකොට මට සහෝදරියගේ මාර්ගයෙන් දෙවියන් වහන්සේව දැනගන්න ලැබුණා. ඉතින් ඒ සහෝදරිය සමග මම මේ සභාවට සහභාගී වුණා. සභාවට සහභාගී වුණත් මම විශ්වාස කරේ නැහැ දෙවියන් වහන්සේට පුළුවන් වෙයි කියලා මගේ ප්‍රශ්න විසඳන්න. එහෙම ටික කාලයක් එනකොට මට දැනුණා මගේ ජීවිතේ දෙවියන් වහන්සේ තුලින් වෙනස් වෙගෙන එනවා කියලා. ඉතින් මම දෙවියන් වහන්සේව පිළිගත්තා. අද මමත් මගේ මහත්තයාත් මගේ දරුවොත් දෙවියන් වහන්සේ තුලින් සතුටින් ඉන්නවා. ස්තුතියි. මම ස්වාමීන් වහන්සේට ස්තුති කරනවා මේ අවස්ථාව මට ලැබුණ එක ගැන. මට විත්තිස්දා සභාවෙන් තුලට ආවට පස්සේ මගේ ජීවිතේ ගොඩක් ආශිර්වාද ලැබුණා. මොකද මම මේ සභාවට එන අවස්ථාවේ මගේ ජීවිතේ හිතන්න බැරි ප්‍රශ්නයක මං හිටියේ. මොකද ඒ මන්ද කියනවා නම් මට වීසා එකක් තිබුණේ නැහැ, මට ඩෙන්ටිටි එකක් තිබුණේ නැහැ, මගේ પાස්පෝර්ට් එක මගේ අතේ තිබුණේ නැහැ. මම මේ ප්‍රශ්නේ විසඳගන්න මම වෙන සභාවක අවුරුදු 4ක් හිටියා. මේ සභාවට ආවේ ඒ පුද්ගලෙක් හම්බෙන්නේ. ඒ පුද්ගලයා මට එදා මුණ ගැසුණෙත් නැහැ. නමුත් එදා මම ඒ දේශ සභාවේ ඒ සිස්ටර්ගේ දේව වචනේ අසනකොට ඇය තුලින් මට උන්වහන්සේ කතා කරා. මොකද ඒ එතුමිය එදා කතා කරපු දේව වචනේ තුල ඇය කිව්වා උදාහරණයක් කරන් කිව්වා මට අද වගේ මතකයි. ඇය කිව්වා දෙයක් හැදුනොත් හදාගන්න පුළුවන්, දෙයක් බිඳුනොත් ඒක මුදල්ලට ගන්න පුළුවන්, නමුත් සිතක් හැදුනොත් ඒක හදාගන්න බෑ කියලා ඇය කිව්වා. ඒක මගේ හිතට ගොඩක් කාවැදුනා. ඊට පස්සේ මම එදා ආවේ ලොකු ප්‍රශ්නයක් වුණත් මම ගෙදර ගියා ගොඩක් සන්තෝෂයෙන්. ගිහිල්ලා මම මේ සභාවට දිගටම සහභාගී වුණා. මට මාසයක් යන ප්‍රථමයෙන් මගේ වීසා එක හදාගන්න ලැබුණා. මට අලුත් ස්පොන්සර් එකක් ලැබුණා. මගේ හැම දෙයක්ම උන්වහන්සේ සර්ව ප්‍රකාරයෙන්ම මගේ ජීවිතයට ආශිර්වාද කරා. ඒ ගැන මම ගොඩක් සන්තෝෂ වෙනවා මේ සභාව ගැන. ඒ වගේ මගේ ළඟ හිටපු සහෝදරයෝ සියලු දෙනා මේ සභාවට සහභාගී වෙන්න පටන් ගත්තා. මොකද මට උණ ආශිර්වාද ඕනුත් දැක්කා. ඕනුත් දැන් දිගටම මේ සභාවට සහභාගී වෙනවා. ඒ ගැන මම දෙවියන් වහන්සේට අනේක වාරයක් ස්තුති කරනවා. දෙවියන් වහන්සේට අනේක වාරයක් ස්තුති. මොකද මට මේ සභාවක් දුන්න එක ගැන ගොඩක් සන්තෝෂ වෙනවා. මොකද මට හොඳ වචන අහගන්න පුළුවන්කම තිබ්බා. බෝන ගෙන් කෙනෙක් විදිහට මට ඒ වගේ මේ ආඥා කරන්න එකමුතුකමක් හම්බුණා. මට හොඳ පවුලක් ලැබිලා තියෙනවා. මේ වගේ සභාවක ඉන්න, මේ වගේ සභාවක දුන්නට දෙවියන් වහන්සේට ගොඩක් ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන්ම මම ගොඩක් හොඳ
දේශනාවල් අහනවා බ්‍රදර් රොමෙල්ගෙන් සහ සිස්ටර් මනෝගෙන්. ඒ වගේම මට යුත් කණ්ඩායමට එකමුතු වෙන්න ලැබෙන්න හම්බුණා. ඒක දෙවියන් වහන්සේ දීපු ලොකු තෑග්ගක්. මම විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා ඒ සභාවට. දෙවියන් වහන්සේ මට මේ වගේ සභාවක් දුන්න එක ගැන. මගේ ජීවිතේ ගොඩක් වෙනස් වෙන්න පටන් ගත්තා මම ඒ අහන දේශනාවල් වලින්. මගේ මං ඒ අහන දේශනාවල් මගේ ක්‍රියාවට ගන්න මට හිතුණා. මම ගොඩක් ආස හිතුණා මට ඒ වගේ සභාවක් ලැබිච්ච එක ගැන. මම ගොඩක් සන්තෝෂ වෙනවා. මට ඒ සභාවෙන් ආදරේ දැනුණා. මොකද මට එකමුතු වෙන්න ලැබෙන්න සැලසුව ගැන මම දෙවියන් වහන්සේට ගොඩක් ස්තුතිවන්ත වෙනවා. මොකද මම පිටරට ඇවිල්ලා මට මේ වගේ සභාවක් මට දුන්නට මම දෙවියන් වහන්සේට ගොඩක් අනේක වාරයක් ස්තුතිවන්ත වෙනවා. Grace and peace to you all from God the Father and Lord Jesus Christ. It is once again a great privilege to be with you all in the celebration of 7 years of God's goodness in this church. I've been assigned to pray for the elders and the church
But before I could pray, I would like to bring in a word of encouragement so that as a church that you will be encouraged and you will be built in that grace of God. So the word today I want to bring with you is from the book of Galatians chapter 5 verse 1. It says that it was for freedom that Christ has set us free. Therefore keep standing firm and do not be subject again to the yoke of slavery. So Christ has set us free, my dear brothers and sisters. The times are challenging and it is difficulty. It is going to be difficult, but we need to live up to the standard that God has given us the liberation for. God has given us the freedom for. And that is why the Bible always warns us and says in Galatians 5:13 that for you were called to freedom, brethren. Only do not turn your freedom into an opportunity for flesh, but through love serve one another. So this is the freedom that God has given us, to love one another and serve one another. And as we love God, our expression of love and our expression of freedom is seen only when we have the freedom of forgiveness and love for one another. I want to encourage you and build you up in this new year, the years to come ahead. Though it is going to be difficult, though it's going to be challenging, but I want to encourage you that the freedom that Christ has given it, do not throw it away or do not put it away, for it is with a great price that Christ had paid for us for the freedom. Now, as I want to conclude with a prayer, I want to bless you all and thank you all for this privilege given to me. Let us bow down our head and pray for a minute. Heavenly Father, we praise you. We thank you, Lord, for blessing and touching the Singhalai Church of God, every family, every brother and sister, Master. I pray that they will be blessed, O God. Lord, 7 years we have experienced the goodness of yours, O Master. And I also want to thank the leadership of God, Lord, so that there will be a sound mind and wisdom and understanding of God in governing the sheep and the flocks, O Master. Father, I pray that they will be blessed, O God, with the mature wisdom of God and his understanding, O Master, so that years ahead, which is going to be challenging, O God, we need your Holy Spirit and we need your guidance, O Master. Father, I pray that this church, O God, will grow and be fruitful in the name of Jesus Christ, O Master. I thank you for blessing them. I thank you for protecting them. In Jesus' name I pray. Amen. May the grace of our Lord and the love of Jesus Christ and the continued fellowship of the Holy Spirit may shine upon you and be upon you and protect you throughout the years to come. May God bless you with this. In Jesus' name, amen. යේසු පිටයි සියලු දෙනාටම ඇත්තටම යේසුස් වහන්සේ කොච්චර බලවත්ද කියනවා නම් මේ අවුරුදු පුරාවටම අපි බලාගත්ත හැටි උන්වහන්සේගේ දිගු පියාපත්යට අපව රඳවගෙන උන්වහන්සේ ආරක්ෂා කරපු හැටි කියන්න තරම් කියන්නේ එච්චර වචන නෑ අපිට ඇත්තටම අපේ ජීවිත තුළ එච්චරම බලවත් ක්‍රියාවන් උන්වහන්සේ කරලා තියෙනවා. යෙසායා පොතේ 4:31 මෙහෙම කියනවා. නමුත් ස්වාමීන් වහන්සේ ගැන බලා සිටින්නෝ තමන්ගේ සවය අලුත් කරගන්නෝය. ඔහු රාජලින්මින් පියඹා නගින්නෝය. ඔහු දුවන්නෝය. ඒත් වේස නොවැති. ඔහු ඇවිදින්නෝය. ඒත් ක්ලාන්ත නොවැති. ඇත්තට මේ වචන හරි බලවත් අපේ ජීවිතවල. ඒ කියන්නේ මෙච්චර පීඩා කාලයක් අපේ ජීවිතය තුළ තිබුණා පහුගිය මාස කීපෙම. ඒ ස්වාමීන් වහන්සේ කවදාවත් අපිව අත්හැරියේ නෑ. උන්වහන්සේ අපිව තව තවත් ශක්තිමත් කරා. තව තවත් උන්වහන්සේගේ බලය උන්වහන්සේ අපේ ජීවිත තුළ උන්වහන්සේ ක්‍රියා කරපු හැටි මට කියන්න වචන නෑ. ඇත්තටම අපේ ජීවිත ස්වාමීන් වහන්සේට බාර කරලා උන්වහන්සේගේ ලේවලින් අපේ ජීවිත උන්වහන්සේ මුද්‍රා කරලා තියෙන නිසා අපේ ජීවිතවලට කිසිම කෙනෙකුට කිසිම දෙයකට ඇතුළේ උන්වහන්සේ ඉඩ තියලා නැහැ. උන්වහන්සේගේ නාමයට අනේක වාරයක් ස්තුති කරනවා. මම ඔයාලා හැමෝගෙම ඉල්ලන්නේ කොච්චර පීඩා කාල ආවත් කොච්චර විපත්ති කාල ආවත් උන්වහන්සේ තුළ විශ්වාසයෙන් ඉන්න. උන්වහන්සේ කවදාවත් පිටුපන්නේ. ඔයාලා හැමෝම ජේසු පිටයි. යේසුස් ක්‍රිස්තුස් වහන්සේට ස්තුති වේවා, ප්‍රශංසා වේවා. මම මේ සභාවට ආවට පස්සේ ඉතින් මගේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මගේ හදවත තුළ ගොඩාක් දේවල් කරා. ඉතින් මගේ ගෙදර බන්ධනයක් කරලා මං ඇවිල්ලා අවුරුද්දයි බන්ධනය කරලා ඉවර වෙලා මට කිව්වා මගේ මහත්තයා මට කෝල් කරලා කිව්වා ඉන්ද්‍රාණි ඔයාලට අවුරුද්දෙන් එන්න වෙනවා මේම දෙයක් කරලා තියෙනවා ඔයාලා රෙඩි වෙලා හරි එන්න වෙනවා කියලා මට කෝල් කරලා කිව්වා. ඉතින් මම පොඩ්ඩක් අප්සෙට් වුණාට මම දෙවියන් වහන්සේ ආදාන හින්දා මං හිත දයිමත් කරගත්තා.
ඉතින් මේ මම මෙහි මැඩම්ටත් කිව්වා. මැඩම්ටත් කිව්වට පස්සේ මැඩම් කිව්වා බය වෙන්න එපා. අපි යාත්නා කරමු කියලා. ඉතින් යාත්නා කළා සුමාන දෙකක් වුණේ නැහැ. මගේ හස්බන්ඩ් කිව්වා හරි මේ ප්‍රශ්න සේරම ඉවරයි. ඒවා අරන් අස්කලා දැම්ම අපි. ඔයා රස්සාව කරගෙන බය නැතුව ඉන්න කියලා. ඉතින් මට ගොඩාක් ඇත්තට මගේ මුළු පවුලටම ගොඩාක් මහත් දේවල් උන්වහන්සේ කරා. මට කියන්නත් බෑ. එච්චර දේවල් උන්වහන්සේ කරා. මම ගොඩාක් ප්‍රශ්න කරදර වලින් ගියා. ඒත් උන්වහන්සේ මා තුල කියා කරා මට සෑහෙන උන්වහන්සේ මට උදව් කරා. ඉතින් ඒකින්ද මම කියන්නේ මෙච්චරයි මට සීළු දෙනාම අපි එකමුතු වෙලා උන්වහන්සේ තුල අපි සත්‍යමත් වෙමු. අහස පොළොත් ඇති සියල්ල පාලනය කරන සර්වබලධාරී දෙවියන් වහන්සේ ස්වාමිනී ඔබ වහන්සේට බෙසයිදා දේව සභාව කෙරෙහි දෙවියන් වහන්සේ මට සාක්ෂියක් දරන දුන්නි දවස්වල නිසා ඉස්තන ජේසුස්ගේ නාමයෙන් දෙවියන් වහන්සේ බෙසයිදා දේව සභාවට මම ගියන් පසුව මගේ ජීවිතේ බොහෝ දුරට ස්වාමීන් වහන්සේගේ අභිමුඛයේ රහස් දැනගන්න උන්වහන්සේගේ රහස් ගැඹුරු සපලල දිග මට දැනගන්න උන්වහන්සේ සහෝදරී වෙනුවෙන් මට ඉගැන්වීම් වෙනුවෙන් මට යම් දේවල් ස්වාමීන් වහන්සේ කතා කරා. සිස්ටර් මනෝ ගේ සිකුරාදා තියෙන පන්තිය තුලිමුත් දෙවියන් වහන්සේ බොහෝ දේවල් උන්වහන්සේගේ උස දිග ගැඹුරු අපිට පෙන්නවා. ස්වාමීන් වහන්සේගේ අභිමුඛය මොකක්ද කියලා තේරුම් ගත්තා. දෙවියන් වහන්සේගේ අභිමුඛයේ තිබෙනා ගැඹුරු රහස් දැනගන්න ලැබුණා. ඉතින් ස්වාමීන් වහන්සේ ජීවමාන නිසා උන්වහන්සේගේ මහත් කරුණාවෙන් අපිට සභාවට යන්න ලැබෙන බැවින් ඒ සභාවේ තිබුණා ඉගැන්වීම් යම් දේවල් නිසා ස්වාමීන් වහන්සේ අභිමුඛ ශක්තිමත් ධෛර්යමත් හිටියා. ඒ නිසා බොහෝ වෙලාවට බොහෝ කාලෙදී බොහෝ අවස්ථාවලදී ස්තුති කරනවා සහෝදරයටත් ඒ සභාව නිසා. ඒ වගේ සභාවේ තිබෙනා සිකුරාදා කියන යම් දේශනාවල් නිසා ස්තුති කරනවා. ඒ දේශනාවල වල ස්වාමීන් වහන්සේගේ ඒ වචනය තුළින් අපි බොහොම ශක්තිමත් වුණා ධෛර්යවත් වෙලා තියෙනවා. ඒක නිසා දෙවියන් වහන්සේට ස්තුති කරනවා. ඒවා සිහියට ගෙනලා මේ නිහඬව කාලේ පවා අපි යම් වචන ඒ වගේ ආයුධයක් කොට කරුණු කොටගෙන අපි ජීවත් වෙනවා. මේ වෙන පරිස්සාවලදී ප්‍රශ්නවලදී වේදනාවලදී පාස්ටර් මෙල්ලිසත් සිස්ටර් මනෝ නිසාත් සභාව නිසාත් මම බොහෝසේ ස්තුති කරනවා ජේසුස්ගේ නාමයෙන්. ආමේන්. හලෙලූයා. දෙවියන් වහන්සේගේ නාමයට අනෙක් වාරයක් ස්තුතියි මේ ආනගී අවස්ථාව නිසා. මම සභාවට පැමිණලා දැන් අවුරුදු 3.5ක් වෙනවා. ඒ අවුරුදු 3.5 තුළ මම සභාව තුළ සුවිශේෂී දේවල් දැක්කා. ඉන් එක දෙයක් තමයි ප්‍රේමය. ප්‍රේමය මගේ සභාව තුළ නිරන්තරයෙන්ම මම දකින දෙයක්. විශේෂයෙන් බ්‍රදර් රොමෙල්ගෙන් සිස්ටර් මනෝගෙන් ඒ දකින්න පේන්න තිබෙනවා. ඒ වගේම සභාවේ අනිකුත් වැඩිමල් සහෝදර සහෝදරියන්ගෙන් යුත් එකෙන් ඒ දකිනවා. මට විතරක් නෙමෙයි ඒක හැමෝටම අපි හැමෝම කැමති ප්‍රේම කරන ස්ථානවලට. අපිට ප්‍රේමයක් නැත්නම් අපි ඒ ස්ථානවලට යන්න කැමති නැහැ. ඒත් මගේ සභාව තුළ ප්‍රේමය පිරී තිබෙනවා. මගේ සභාව තුළ ප්‍රේමය නිරන්තරයෙන්ම තියෙන සභාවක්. අපි එකිනෙකා ප්‍රේමයෙන් සිටිය යුතුයි. දෙවියන් වහන්සේගේ වචනය කියනවා එකිනෙකාට ප්‍රේම කරන්න කියලා. අපි ප්‍රේමයෙන් සතුටෙන් සමගින් හිටියොත් තමයි දෙවියන් වහන්සේ තුළ ස්ථිර ගමනක් යන්න පුළුවන්. අපි හැමෝම සතුටෙන් සමගින් ප්‍රේමයෙන් සිටිමු. දෙවියන් වහන්සේගේ නාමයෙන් ජේසුස් ක්‍රිස්තුයි. හලෙලූයා සහෝදර සහෝදරිනි, මට හරිම සතුටුයි ඕගොල්ලන් එක්ක එකතු වෙලා දෙවියන් වහන්සේට නමස්කාර කරන්න. මක් නිසාද? දෙවියන් වහන්සේ බලවත්. දෙවියන් වහන්සේ වගේ කවුරුත්ම නැහැ. ඒ නිසා අපි හැමෝම එකතු වෙලා දෙවියන් වහන්සේගේ නාමය ඔසවමු. Sammy to me.
කරනවා ස්වාමී. නොහැඟෙද්දිත් ඔබ ක්‍රියා කරනවා ස්වාමී. හලෙලූයා ස්තුති වේවා ස්වාමී. නොපෙනෙද්දිත් ක්‍රියා කරනවා නොහැඟෙද්දිත් ක්‍රියා කරනවා නොනවති Jesus නොනවති Jesus නොපෙනෙද්දිත් ක්‍රියා කරනවා නොහැඟෙද්දිත් ක්‍රියා කරනවා
Hallelujah. ඔබ සියලු දෙනාම ඉතා ආදරෙන් යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උතුම් වූ අනර්ග වූ නාමයෙන් ඔක්කොම නාම පිළිගන්නවා. අදත් මේ දවස අපිට දෙවියන් වහන්සේ දුන්නට අපි බොහෝසේ උන්වහන්සේට ස්තුති කරන්න ඕනේ. හැම මිනිත්තුවක්ම හැම තප්පරයක්ම අපි දෙවියන් වහන්සේට ස්තුති කරමු. වන්දු උන්වහන්සේ ජීවමානයි. ආමේන්. ස්වාමීන් වහන්සේට මේ වෙලාව වාර කරමු. මම විශේෂයෙන් උන්වහන්සේට ස්තුති කරනවා. මේ වගේ ලස්සන වෙලාවක් මට ලබා දුන්න එක ගැන. මාවත් උන්වහන්සේ සුදුසු කරපු නිසා මට දුන්න දවසට මම උන්වහන්සේට ගොඩාක් ඉස්සරහ. හැබැයි ඔබ ලෑස්ති වෙන්න හෙට ඔබ වෙන්න පුළුවන්. ඒ නිසා ඔබට දෙවියන් වහන්සේ අද කතා කරන වචනේ ඔබ දකින්නමත් වෙන්න යනවා. ආමේන්. ඉතින් ස්වාමීන් වහන්සේ අපිව මේ සභාව තුළ අවුරුදු 7ක් හලෙලූයා. ඉතින් මේ අවුරුදු 7 අපි ආපු ගමන ඉතා අනර්ගයි. දෙවියන් වහන්සේම අපිත් එක්ක හිටියා. උන්වහන්සේම අපිව රැගෙන ආවා. කවදාකවත් උන්වහන්සේ අපිව අතහැරියේ නැහැ. හalleluya. අපිව දාලා ගියත් කවුරු හරි අපිට කවුරු හරි ළඟ හිටියේ නැතත් උන්වහන්සේගේ සේවය කරගෙන යන දෙවියන් වහන්සේ අපිට ශක්තිය දුන්නා. හalleluya. ඉතින් මේ අවස්ථාවේ මම ගොඩක් මගේ අපේ හිටපු නායකයන්ට ගොඩාක් ස්තුති කරනවා. ඒ ස්තුති කරන අතර විශේෂයෙන්ම මම මගේ බෙරිඳ සිස්ටර් මනුවට මම ගොඩාක් ස්තුති කරනවා. මේ හැම දෙයක්ම මේ අවුරුදු 7 දරාගෙන ආවේ ඇයයි. අපි ඔක්කොම ශක්තිමත් කළේ දෙවියන් වහන්සේ තුලින් ඇයයි. ස්වාමීන් වහන්සේ කෙනෙක්ව තෝරගත්තම අපි ඒක අඳුර ගන්න ඕනේ. ඒක මගේ බෙරිඳ වුණත් මම අඳුරගත්තා. මම ඒක ගැන ගොඩාක් සන්තෝෂ වෙනවා. මේ අවුරුදු 7ේදී උන්වහන්සේ අපිට කරපු දේවල් ගොඩක් දේවල් ඇය තුලින් දෙවියන් වහන්සේ කතා කළා. උන්වහන්සේ මේ අවුරුද්දේ පටන් ගන්න ඇතුලින් අපිට පොරොන්දුව දුන්නා. යෙසාය 43:18-19. හalleluya. පරණ දේ පහව ගියේ. මෙන්න මම අලුත් දෙයක් කරන්න යනවා. හalleluya. කී දෙනෙක් අද ඒ පොරොන්දුව අතේ තියාගෙන නැගිට සිටිනවද කියලා බලන්න. අද මම ඔබට කියවන්න යන්නේ ජොෂුවා පළවෙනි පරිච්ඡේදයේ 1 ඉඳලා 9 වෙනකන්. හalleluya. ස්වාමීන් වහන්සේගේ ගුණ අපේ සභාව තුළ උන්වහන්සේගේ කරුණාව, උන්වහන්සේගේ යහපත්කම, උන්වහන්සේගේ ශක්තිය බිය නොවන්න කියන නොකැළඹෙන කියන ඒ දේ උන්වහන්සේ අද අපිට දෙන්න යනවා. හalleluya. ස්වාමීන් වහන්සේ අපිව අද ආශිර්වාද කරනවා. කී දෙනෙකුට අද මේ පොරොන්දුව අරගෙන ඔබ ඉඳගෙන ඉන්නවද? ඉතින් අපි බලන්න යනවා courage කියන්නේ ධෛර්යය අපිට කොහෙන්ද ලැබුණේ කියලා. අපිට ධෛර්යය ලැබෙන්නේ දුන්වහන්සේ දුන්න පොරොන්දුව තුළ අපි වැඩි කරනකොටයි. අපි ඒ තුළ වැඩ කරන්න දෙවියන් වහන්සේ අපිට ධෛර්යය දෙනවා. හalleluya. මොකද ගොඩක් අය පොරොන්දු ලැබුණා මට, පොරොන්දු හම්බුණා මට, අරලෝ පාස්ටර් දුන්නා, මෙයා දුන්නා, එයා දුන්නා කියලා කිව්වට වැඩක් නැහැ. ඔබ ඒ තුළ ඉඳගෙන ඉන්නවා නම් ඔබ ඒ පොරොන්දුව තුළ වැඩ කරන්න ඕනේ. ඉතින් ජොෂුවා පළවෙනි පරිච්ඡේදයේ 1 ඉඳලා 2 වෙනකල් කියන්නේ ඒක තමයි. හalleluya. ස්වාමීන් වහන්සේ කියන මොසෙස් මලාය දැන් මේ COVID-19 එක ඉවර වෙගෙන එන කාලේ හalleluya දැන් උන්වහන්සේ කියන නැගිටින්න කියලා. ඔබ ළඟ ඉන්න කවුරු හරි ඉන්නවා ඔබ කියන්නේ නැගිටින්න කියලා. මොකද දැන් කාලේ නැගිටින්න මොකද මොසෙස් මලා කියලා දෙවියන් වහන්සේගේ වැඩ ටික උන්වහන්සේ නවත්තන්නේ. උන්වහන්සේ තව කෙනෙක්ව ඇරගෙන යනවා. නැගිටගෙන යනවා. හalleluya. ඒ ඔබ වෙන්න පුළුවන්ද? මෙච්චර කාල ඔබ ඉඳගෙන ඉන්නේ නැති. අද නැගිටින්න. දෙවියන් වහන්සේ ඔබට කියනවා නැගිටින්න. මොකද පොරොන්දුව ඉෂ්ට කරන දෙවියන් වහන්සේ පොරොන්දු කඩන මිනිස්සෙක් නෙමෙයි
දෙවියන් වහන්සේ. උන්වහන්සේ උඩ පොරොන්දුවක් දුන්නා නම් අනිවාර්යෙන් ඒක ඉෂ්ට කරනවා. හalleluya. එයා ජොෂුවාට කියනවා ජොෂුවා නැගිටින්න. මම මෝසස්ට කිරුවාට වඩා ඔබ වෙනුවෙන් මම ඉන්නවා. ඒ විතර නෙමෙයි. හොඳට මතක තියාගන්න. ස්වාමීන් වහන්සේ ඊතා යහපත් කරුණාවන්තයි. ශක්තිය උන්වහන්සේ දෙනවා අපිට. බය නොවෙන්න කියලා උන්වහන්සේ අපිට කියනවා. උන්වහන්සේ කියන නොකැළඹෙන්න කියලා. මොකද මේ වචන පේළිය ඔබ කියවගෙන යනකොට ඔබට තේරුම් ගන්න පුළුවන්. උන්වහන්සේ කොච්චරක් ජෝෂුවව ශක්තිමත් කළාද කියලා. අද මේ සභාව මටත් ඕනේ විදිහට ශක්තිමත් කරන්නයි. මට ඕනේ ස්වාමීන් වහන්සේගේ මඟ පෙන්වීමයි. උන්වහන්සේ දුන්න පොරොන්දුවක් කවදාකවත් ඒක ඉෂ්ට නොකර උන්වහන්සේ ඉන්නේ නැහැ. අපි අහලා තියෙනවා උන්වහන්සේගේ වචනය ගිහිල්ලා ඒක හරියට ඉෂ්ට කරලා එනකල් මේ වචනේ අපිට නැවත එන්නේ නැහැ. හalleluya. ඒ නිසා අනිවාර්යයෙන්ම දෙවියන් වහන්සේගේ වචනය ඉෂ්ට වෙනවා. ආමේන්. ස්වාමීන් වහන්සේගේ වචනේ ජීවමානයි. ඉතින් දෙවියන් වහන්සේ අද අපිට කියනවා නැගිටින්න කියලා. හalleluya. නැගිටින්න කියන්නේ ඇයි? ස්වාමීන් වහන්සේගේ පොරොන්දුව ඔබ තුලින් ඉෂ්ට කරන්න යනවා. අද ඔබ හිතනවා නම් මට පොරොන්දු හම්බුණා කියලා හිතගෙන ඉන්නවා නම් නැගිටින්න අද. ස්වාමීන් වහන්සේට ඕනේ ඒ පොරොන්දුව ඔබ තුලම ඉෂ්ට කරන්න. කවදාක්වත් ඒක කැඩෙන්න උන්වහන්සේ ඉන්න තියන්නේ නැහැ. හalleluya. උන්වහන්සේ මේ පදය කියනකොට අපිට දැනගන්න ලැබෙනවා. උන්වහන්සේ කියනවා තුන් සැරයක් බිය නොවන්න මම ඔබ සමග ඉන්නවා කියලා. මම නුඹ සමග ඉන්නවා. ඒ විතර නෙමෙයි. දෙවියන් වහන්සේ අපිට මේ අවුරුදු 7 උන්වහන්සේ තහවුරු කරන දෙයක් තමයි මින් ඉදිරියට යන කලින් නුඹ මැරෙන තාක් මම ඔබත් එක්ක ඉන්නවා කියලා. හalleluya. ඔයා යන්නේ කොච්චර දුරද මම ඔයත් එක්ක ඉන්නවා කියලා දෙවියන් වහන්සේ අද අපිට පොරොන්දු වෙනවා. ඉතින් අපි මොනවද කරන්න ඕනේ? අපි ශක්තිමත් වෙන්න ඕනේ. බිය නොවෙන්න ඕනේ. අපි නොකැළඹෙන්න ඕනේ. ධෛර්යමත් වෙන්න. නේ courage කියන වචනේ ඊට බැරෑරු ඊට වැදගත් වචනයක් දෙවියන් වහන්සේ ඉදිරියේ. හalleluya. ස්වාමීන් වහන්සේ ඔබට යහපත්. හalleluya. ඉතින් අද ඔබ හිතනවා නම් ගිය දවස් ටිකේම මම නිකන් හිටියේ මම මුකුත් කෙරුවේ නැහැ මගේ පාඩුවේ මම ඉඳගෙන හිටියා කියලා. අද නැගිටින්න. ස්වාමීන් වහන්සේ කියනවා අද නැගිටින්න කාලය ඇවිල්ලා. හalleluya. දෙවියන් වහන්සේ කියනවා ඇත්තටම මේ කතාව ඔබ පොඩ්ඩක් බැලුවොත් එම මෝසස් මැරිලා මාසයක් විතර ඇති. දෙවියන් වහන්සේ ජොෂුවාට කතා කරනවා. දැන් මේ COVID-19 එකත් ඉවර වෙගෙන ඇවිල්ලා මාස 3-4කට කිට්ටුයි කියමු අපි. දෙවියන් වහන්සේ අද ඔබට කතා කරනවා නැගිටින්න. have courage කියන්නේ ධෛර්යමත් වන්න. මම නුඹත් එක්ක ඉන්නවා. හalleluya. ඔයාව මම අනිත් ඒකොටට ගෙනියන්න යනවා අනිවාර්යයෙන්ම. හalleluya. මම ඔය ඉස්සලා අවුරුදු 7ක් ඇතුළත කරපු දේවල් වලට වඩා දෙවියන් වහන්සේ අපි තුල කරන්න යනවා. හalleluya. බලවත් දේවල්. හැබැයි හොඳට මතක තියාගන්න. ඔබ මාත් එක්ක හිටියත් නැතත් දෙවියන් වහන්සේ මාත් එක්ක ඉන්නවා. ඒ නිසා ස්වාමීන් වහන්සේට ඒ වෙලාවේ ජොෂුවා දැනගෙන හිටියා මට කවුරු නැතත් මගේ ස්වාමීන් වහන්සේ ඉන්නවා. ඒ නිසා බය නැතුව සෙනඟට කිව්වා නැගිටින්න අපි යමු මෙතනින්. දෙවියන් වහන්සේ අපිට පොරොන්දු දේශය ලෑස්ති කරලා තියෙන කියලා. හalleluya. ඉතින් මම කරුණාවෙන් ඔබ හැමෝගෙම ඉල්ලා සිටිනවා. ඔබගේ පවුලේ ඔබගේ ජීවිතයේ අනිත් හැම යාළු මිත්‍රයෙක්ම නැගිටවන්න මේ වෙලාවේ. පොරොන්දු ලබාගෙන ඒගොල්ලන් ඉඳගෙන ඇති. කාලේ ඇවිල්ලා ස්වාමීන් වහන්සේගේ හැම පොරොන්දුවක්ම අනිවාර්යයෙන්ම ඒකාන්තයෙන්ම එය සම්පූර්ණ කරන්න. මේ සභාව දෙවියන් වහන්සේ ඉදිරියට අරගෙන යන්නේ අපේ ශක්තියක්වත් අපේ බලයක්වත් නෙමෙයි. මේ අවුරුදු 7 වුණත් අපි පස්සට බැලුවොත් අපි දකිනවා උන්වහන්සේ කරපු ඉතා අනංකාර, ඉතා ගුණාත්මක, ඉතා බලවත් දේවල් දෙවියන් වහන්සේ අපේ සභාව කෙරුවා. හalleluya. ස්වාමීන් වහන්සේගේ සාක්ෂි පිට සාක්ෂි දෙන්න මිනිස්සු බලාගෙන ඉන්නවා. ඇයි? උන්වහන්සේ පොරොන්දු ඉෂ්ට කරන දෙවියන් වහන්සේ. හalleluya. ඉතින් මම ඉල්ලා සිටිනවා මේ දවසේ ඔබ සියලු දෙනාම ඔබගේ ජීවිතයේ දෙවියන් වහන්සේ වාතේ. ඔබ සමහර විට මම නැවතත් කියන්නම් ඔබේ පොරොන්දු තියාගෙන ඔබ ඉඳගෙන ඉන්නවා. ඔබ හිතනවා ඔබේ රස්සාව මට ඇති. මට හම්බ වෙන පඩිය මට ඇති. මගේ ජීවිතේ මට තියෙන දේවල් ඇති කියලා නෑ. ස්වාමීන් වහන්සේ ජොෂුවාගෙන් ඒ කරන්න ඕන දේ බලාපොරොත්තු වෙන සිටියා. ඒ නිසා ඔබගේ නම ජොෂුවාගේ විරුද්ධව දාගන්න. නැගිටින්න. ස්වාමීන් වහන්සේ ඔබ සියලු දෙනාම ඉදිරියට නැගෙන යන්න. අනික වාරයක් මහසේ පොරොන්දු වෙන මේ ස්ථානේ අපිත් එක්ක හැමදාම ඉන්නවා. අපි වතාරින් යන්නේ නැහැ. හalleluya. අපි පොඩ්ඩක් බලමු පස්වෙනි පදය. හalleluya. උන්වහන්සේ කියන දිව්‍ය නිතා නුඹලාට විරුද්ධව කිසිවෙකුට නැගිට සිටින්න නොහැකි වන්නේ. මම මෝසස් සමග සිටියක් මෙන් නුඹ සමග සිටිමි. මම නුඹ කෙරෙන් අහක් හොයන්නේවත් නුඹ අත්තරින්නේවත් නැහැ. ඉතින් බලන්න දෙවියන් වහන්සේ අපි කොච්චර ශක්තිමත් කරනවද කියලා. මේ ස්වාමීන් වහන්සේ මේ කියන්නේ අපි මේ තනි ගමන නෙමෙයි. උන්වහන්සේගේ රාජ්‍ය ගොඩනැගීමේ ගමනයි. යේසුස් වහන්සේ තනියම ගියේ නැහැ. උන්වහන්සේ රැගෙන ගියා මුළු ලෝකෙම උන්වහන්සේ අරගෙන ගිහිල්ලා තමයි ඒ කුරුසිය යන ගැහුවේ. එතකොට අත අපිට තියෙන
ඒ දේ දෙවියන් වහන්සේ උගන්වන්න යේසුස් වහන්සේ අපිට කරලා පෙන්නුවා. මමයි ස්වර්ග රාජ්‍ය, මමයි රාජ්‍ය, මගේ වචනය ඔබ බෙදන්න අනිත් අයට. හාලෙලූයා. ඉතින් උන්වහන්සේ මොනවද කියන්නේ? අපි නැවතත් ඒ අන්තිම ටික බැලුවොත් පස්සේ මම නුඹ කෙරෙන් අහක්ව නොයන්නේවත් නුඹව අත්හරින්නේවත් නැත. හාලෙලූයා. සමහර විට ඔබ උන්වහන්සේව අතහැරලා යන්නේ නැති. හාලෙලූයා. එහෙම නැත්නම් අද උන්වහන්සේගෙන් ඈතට ඇති. ස්වාමීන් වහන්සේ අද ඔබට කතා කරනවා. මගේ ප්‍රිය මිත්‍ර සහෝදර සහෝදරිනි ස්වාමීන් වහන්සේ ගාවට එන්න. අපිට වෙන කිසි පිටක් නැහැ. මේ COVID-19 කාල සීමාව ඇතුළත අපිට පිටුනේ උන්වහන්සේ විතරයි. ඒක මම දන්නවා. අපි සාක්ෂි දරන්න කිව්වොත් එහෙම ගොඩාක් අය සාක්ෂි දරයි. හාලෙලූයා. මේ ටික කාලය තුල හැම කෙනෙක්ම යකුනේ යේසුස් වහන්සේ තුල විතරමයි. හාලෙලූයා. ස්වර්ගයේ වැඩ සිටින අපේ දෙවියන් වහන්සේ ජීවමානයි. හාලෙලූයා. උන්වහන්සේ කියනවා මගේ රාජ්‍යයක් මගේ ධර්මිෂ්ඨකමක් සොයන්න අනිත් හැමදේම ඔබට ලැබෙන්න යනවා. ඒ නිසා අපි ඒක සොයමු නේද? මේ දවසේ උන්වහන්සේට ඔබගේ ජීවිතය කැප කරලා. හාලෙලූයා. ඉතින් අපි පොඩ්ඩක් මේ අතරතුරේ බලමු 6 වෙනි පදය. හාලෙලූයා. ශක්තිමත්වද ධෛර්යමත්වද සිටින්න. බලන්න දෙවියන් වහන්සේ කොච්චර ලස්සනද කියලා. අවුරුදු 7 සම්පූර්ණ අපි මෙතන ඉඳගෙන ඉන්නේ නැහැ. උන්වහන්සේ අපිට පොරොන්දු දීලා තියෙනවා. මොකද උන්වහන්සේ මෙන්න මම අලුත් දෙයක් කරන්න යනවා කියලා යසාය 43 අපි ඉගෙන ගත්තා. අපිට ඒක කටපාඩම් වෙලා තියෙනවා. මොකද අපි දන්නවා මේ අවස්ථාවේ වුණත් උන්වහන්සේ අපේ ජීවිත තුළ මේ සභාව තුළ අලුත් දේවල් කළා. හාලෙලූයා. අලුත් දේවල් උන්වහන්සේ ආරම්භ කරන්න අපිට අවස්ථාව ලබා දුන්නා. අනෙක් වාරයක් ඒක උන්වහන්සේගේ ආශිර්වාදය. උන්වහන්සේගේ අත අපිත් එක්ක තියෙනවා කියලා අපිට විශ්වාසයි. හාලෙලූයා. ඉතින් ශක්තිමත්ව ධෛර්යමත්වද සිටින්න. මන්ද මේ සෙනඟට දෙන හැටියටම මා ඔවුන්ගේ පියවරුන්ට දිවුල දේශය නුඹ ඔවුන්ට උරුමකට දෙන්නේද? දෙවියන් වහන්සේ යහපත් අපේ හොඳ කමක් නෙමෙයි. උන්වහන්සේ අපිව අනිවාර්යෙන් රැගෙන යනවා. ඉතින් උන්වහන්සේ අරයට ටිකක් දුන්නා, මෙයාට වැඩිපුර දීලා එයාට නෑ. ඔබ නැගිටින්න ඕනේ. ඔබේ කොටස ගන්න. උන්වහන්සේ ඔබේ කොටස ලොක් කරලා දාලා නැහැ. ඒක දිග ඇරලා උන්වහන්සේ ඔබට දීලා තියෙන්නේ. නමුත් ඔබ ඉඳගෙන ඉන්නවා. ඔබ නැගිටින්න ඕනේ. ඔබ නැගිටලා උන්වහන්සේගේ ඒ යහපත කරුණා ගුණය අත්දකින්න අද ලෑස්ති වෙන්න. හාලෙලූයා. ඉතින් මේ දෙවියන් වහන්සේ කියනවා උන්වහන්සේ කියනවා 7 වෙනි පදේ මගේ සේවකෝ මෝසෙස් අනකල සියලු නීත යේසුස් වහන්සේ ඇවිල්ලා අපිට උන්වහන්සේ වෙතට දෙවියන් වහන්සේ වෙතට කෙලින්ම ගිහිල්ලා නමස්කාර කරන්න කතා කරන්න යේසුස් වහන්සේ අපිට හදලා දුන්නා. ඉතින් ඒක 7 වෙනි පදේ ඔබට කියවදී ඒක තේරෙයි. යේසුස් වහන්සේ ගැන තමයි මේ විතර අපිට ගොඩාක් උන්වහන්සේ පෙන්නන්නේ වචනේ. හාලෙලූයා. යේසුස් වහන්සේව තමයි මෙතන පිළිඹු කරන්නේ. හාලෙලූයා. ඒකනද උන්වහන්සේ අපිට කියන අනිත්‍යයට දුන්න හැම දෙයකම වඩා අපිට හාලෙලූයා. නමුත් ලබා ගන්න තීරණේ තියෙන ඔබේ අතේ. තීරණේ ඔබේ අතේ. යේසුස් වහන්සේ අද අපිට ජීවිතය දීලා තියෙන්නේ උන්වහන්සේගේ තීරණය ගත්ත නිසායි. මගේ ජීවිතය මම දෙනවා මේ දරුවෝ වෙනුවෙන්. මේ ලෝකයේ වෙනුවෙන්. හාලෙලූයා. ඉතින් අද ඒ තීරණය මත උන්වහන්සේ අපිට තීරණයක් දීලා තියෙනවා. අද අපි ලබා ගමු. උන්වහන්සේ අපිට කියනවා මේ ධෛර්යමත් ශක්තිමත් සිටින්න. නුඹ යන සෑම තැනදීම නුඹට සුබ සිද්ධ වන පිණිස ඒ නීති අකුර උන්වහන්සේ අපිට දුන්න නීති විශේෂයෙන් උන්වහන්සේගේ ශුද්ධ වචනය, දෙවියන් වහන්සේගේ බලවත් වචනය, ඒ ජීවමාන වචනය ඔබේ ජීවිතය තුළ රඳා ගන්න. ඒක උනා ගන්න දෙන්න ඔබගේ ජීවිතය. එතකොට ඔබේ ජීවිතය තුළ යේසුස් වහන්සේ ඔබ පේන්න උන්වහන්සේ සලස්සනවා. එතකොට ඔබගේ ස්වරූපය නෙමෙයි යේසුස් වහන්සේගේ ස්වරූපය පේන්න ගන්නවා. හාලෙලූයා. ඒ නිසා හැමතැනම ඔබ යන ඕන තැනක ඔබට ආශිර්වාදය ඔබට ලැබෙනවා නම් ඒ දෙවියන් වහන්සේ නිසා උන්වහන්සේ ස්තුති කරන්න. ගොඩක් වෙලාවට අපි හිතනවා අපි තමයි හොඳම මිනිස්සු, අපිට ඔක්කොම ලැබෙනවා. නෑ. උන්වහන්සේගේ කරුණාව උන්වහන්සේ අපිට ආදරය නිසා ඒ හැමදේම ලැබෙන්නේ. හාලෙලූයා. ඉතින් අපි 8 වෙනි පදේ බැලුවට පස්සේ අපි බලමු 9 වෙනි පදේ. ශක්තිමත්ව ධෛර්යමත්ව සිටින්නටද බිය නොවීමටද නොකැළඹීමටද මා නුඹට අනකලා නොවේද. හාලෙලූයා. මන්ද නුඹ යන සෑම තැනකම නුඹේ දෙවියන් ස්වාමීන් වහන්සේ අප සමග වැඩ සිටිනසේක. හාලෙලූයා. උන්වහන්සේ මේ පදේ වැඩි හරියක් අපිට කියලා දෙනවා. අපි මේ අවුරුදු 7 ඇතුළත ආපු මේ ගමන උන්වහන්සේ පුළුල් කරන්න යනවා. හාලෙලූයා. උන්වහන්සේ පුළුල් කරන්න යනවා. හාලෙලූයා. ඔබේ හදවතේ මේ වෙලාවේ ඇතුළත ඔබ මේ වචනේ අහන වෙලාවට ඔබ කියන්නේ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ අපි කරන මේ සේවය පුළුල් කරන්න යනවා. ඔබ වහන්සේ වැඩි කරන්න යනවා. ඔබ වහන්සේ වැඩි වෙන්න යනවා. හාලෙලූයා. තව මිනිස්සු ඔබ වහන්සේව දැනගන්න යනවා. හාලෙලූයා. ඒ ඔබ තුලින් ඔබ ඉඳගෙන හිටියොත් ඒක වෙන්නේ නැහැ. යේසුස් වහන්සේ දා තීරණයක් ගත්තා. මම කුරුසේ ගන්නවා. පියාණන් වහන්සේ, ශුද්ධාත්මයන් වහන්සේ, පුත්‍රයන් වහන්සේ දෙකම තාවේ. එතන වහන්සේ ඒ කුරුසිට ගියේ ඔබටත් මටත් උන්වහන්සේ අපිට දීලා තියෙන මේ ආශිර්වාද උන්වහන්සේ තුල ඉන්න පුළුවන්
ඒ බලය, ඒ ආශාව ඔබට මට දෙන්න. හalleluya. ඒක වෙන කවුරුත් අපිට දෙන්නේ නැහැ. වෙන කොහෙන්වත් අපිට ගන්න බෑ. ඒ ආදරයේ සෙනෙහස කරුණාව, ඒ උණුසුම උන්වහන්සේ ඉදිරියේ විතරයි අපිට ලැබෙන්නේ. හalleluya. කුරුසිය දරාගෙන උන්වහන්සේ අපිට ආදරය කළා. වේදනාව මැදින් උන්වහන්සේ අපිට ආදරය කළා. ඉතින් මම දෙවියන් වහන්සේට ගොඩාක් ස්තුති කරනවා. මේ වචනේ බෙදා ගන්න මේක සුළුවෙන් ඔබට දෙන්න දුන්නාසේ මේ දුන්න කරුණාව. හalleluya. මම නැවතත් අපිත් එක්ක එකතු වෙලා සේවය කරන හැමෝටම මම ගොඩාක් ස්තුති කරනවා. අද ඔබේ ඒ තාත්ති නැත්තම් නැගිටින්න. නැගිටලා සෝමවාසර කියන්න. ස්වාමීනි අද ඉඳලා මම ආයෙත් පැත්ත බලන්න මේ වචනේ ඔබ කියනකොට තේරෙයි මම ආයෙත් දකුණටවත් වමටවත් හැරෙන්නේ නැහැ. හalleluya. මම ස්ථිරවම ඔබ වහන්සේ කියපු දේ කරන්න යනවා. ඔබ මේක මේ පද වේණි ටික කියවනේ යනකොට 16 වෙනි පදේ ඔබ කියවොත් ඔය එකට අණ කරන්නේ නැති අය ඉන්නවා නම් ජොෂුවා අපි උනම මරමු කියනවා. හalleluya. මොකද එච්චරට ඒගොල්ලන් දේශවියන් වහන්සේවත් දැක්කා. හalleluya. මොකද නොකර ඉන්න බෑ. අපි කරන්න ඕනේ දෙවියන් වහන්සේගේ සේවය. අපි යකේ තමයි තියෙන්නේ. අපි වෙන කාටවත් පංගාතු කරලා බෑ. අපි කරන්න ඕනේ. කරන අයට අපි උපකාර කරමු, උදව් කරමු. මේක තමයි මේ අවුරුද්දේ ඔබට දෙන්න ඕන පුළුවන් එකම පණිවිඩය. ඔබට කරන්න පුළුවන් හැම දෙයක්ම දෙවියන් වහන්සේ වෙනුවෙන් කරන්න. ඔබ සියලු දෙනාටම ජේසු පීඩයි. ඔබ සෑමෝටම යේසුස් වහන්සේගේ ආශිර්වාදයේ කරුණාව දයාව සදාකල්ම නිරන්තරයෙන්ම ඔබට ලැබෙන්න ඕනේ. ඔබ කවදාකවත් උන්වහන්සේ අතාරින්නේ නැහැ. තනි වෙන්නේ නැහැ. ඔබ ශක්තිමත් තටකෙමත් ඔබ සිටින්න මන්ද දෙවියන් වහන්සේ ඔබ සමගයි. යේසුස් ක්‍රිස්තුස් වහන්සේට මම බොහෝ ස්තුති ජෙස්පීටයි මම සාක්ෂියක් කියන්න යන්නේ. මගේ සාක්ෂිය තමයි මගේ මුල් සාක්ෂිය. මේ රටට ආපු වෙලාවේ මට ID එක ගන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. අනිත් එක මේ ස්පොන්සර් කෙනෙක් හොයාගන්නත් බැරි වුණා. මම සල්ලාම සභාවට ආවා ID එකක් නැතුව. නමුත් ඊට පස්සේ මගේ ආත්මික මව පියා මා සමග කතා කරලා ඒ දෙන්න කිව්වා අබ්බයි වෙන්න එපා අපි ඒක කරගමු කියලා. ඉතින් මම හිටියා. නමුත් මට වඩා ලොකු උත්සාහයක් දරුවා මගේ ආත්මික මව. ඉතින් මේ ID එක මට එයාගේ ඒ උත්සාහයේ ප්‍රතිඵලයක් වශයෙන් මට ID එක ලැබුණා. මම අවුරුදු 2ක් මේ රටේ හිටියා. එයාගේ උත්සාහයේ ප්‍රතිඵලය. ඉතින් මම කියනවා එයාගේ ඒ උත්සාහ කිරීමේ ධෛර්යය පන්තකම අපිට දෙවියන්වහන්සේ එයා මාර්ගයෙන් අපිට ලබා දුන්නා කියලා. ඇත්තටම මම මේ අවුරුදු 2 ඇතුළතදී ඉගෙනගත්තු දේවල් ගොඩක් තිබ්බා. එයා කිව්වා හැම වෙලෙම උත්සාහ කරන්න කිව්වා. දෙවියන්වහන්සේ අපිව තෝරගත්තකෝ මව් කුසේදීම. එයා ඒ මව් කුසේදී තෝරගත්තු වෙලාවේ උන්වහන්සේ සැලැස්මක් දීලා තියෙනවා කොහොම එයාට මේ දේ කරන්න ඕනේ කියන එක. ඇත්තටම ඒක හරි. ඉතින් ඒ වගේ වචන අපට මේ බයිබලයේ හරහා අපිට සෑහෙන දේවල් එයා කියලා දුන්නා. පැහැදිලි කරලා දුන්නා. ඉතින් දෙවියන්වහන්සේගෙන් ඉල්ලනවට වඩා ස්තුති කරන්න, තමුන්ට තියෙන දේවල් දෙන්න, අනිත් අය අතර බෙදා ගන්න, සුහදව ඉන්න කියන දේවල් අපි ගොඩාක් ඉගෙන ගත්තේ ආත්මික මවගේ සහ පියාගේ. ඉතින් මේ දෙන්න මේ සභාවට ගොඩාක් ලොකු සේවයක් කරපු දෙන්නේ. ඉතින් මේ සේවයක් කරනවා කියන එකත් පුදුම කැපවීමක් කරන්න ඕනේ. ඒ දෙන්නට ඒ කැපවීම කරන්න දෙවියන් වහන්සේ ශක්තිය ධෛර්යය දීම ගැන මම ගොඩාක් දෙවියන් වහන්සේට ස්තුති කරනවා. අනේක වාරයක් ස්තුති කරනවා. ඉතින් මම මේ සභාව ඉදිරියට ගෙන යන්න ඒ දෙන්නට උපරිම ශක්තිය දෙවියන් වහන්සේගෙන් ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ජෙස්පීටයි. ස්වාමීනි සර්ව බලධාරී දෙවි පියාණනේ ඔබගේ පුත්‍රව අපගේ ස්වාමී වූ නාසරයේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ඔබගේ අභිමුඛයට මෙලෙස පැමිණෙන්නම ස්වාමීනි ඔබට අනේක වාරයක් ස්තුති කරනවා මේ වෙලාව නිසා මේ දවස නිසා ඔබ දුන්නා වූ ප්‍රේමය නිසා ස්තුතියි කියනවා මෙච්චර කාලයක් ස්වාමීනි ඔබ වහන්සේ මාව රැගෙන ආපු නිසා ස්තුතියි කියනවා පියාණනේ කිසිම මේ වසංගත කාලේ වුණා ස්වාමීනි කිසිම කරදරයකින් තොරව ඔබ වහන්සේගේ හස්තය මත ඔබ වහන්සේ මාව ආරක්ෂා කරපු නිසා ස්තුතියි කියනවා මගේ දෙවියන් වහන්සේ ස්වාමීනි මේ වගේ ඔබ වහන්සේ තුල සාක්ෂියක් දරන්නට ඔබ වහන්සේ දුන්නා වූ කාර්යයේ කරුණාව නිසා ස්තුතියි කියනවා පියාණනේ මගේ සාක්ෂිය නම් මගේ සහෝදරයාට ඔහු වකුගඩු රෝගියෙක් නමුත් ඔහුට මියුණ හැදිලා ගොඩක් අමාරු වුණා ඉතින් ඇත්තටම කියනවා නම් මම දන්නේ අවසාන මොහොතේ මට කවුරුත් කිව්වේ නෑ අයියට අසනීපයි කියලා. ඒගොල්ලෝ දන්නවා මම අයියට අසනීපයි කිව්වම මම කලබල වෙන නිසා. නමුත්
හොස්පිටල් එකට ඇතුළු කරලා දොස්තරලා බේරගන්න අමාරුයි කියපුන් වෙලාවේ මට ඒගොල්ලෝ හැමෝම මැසේජ් කරා. ඒ වෙලාවේ මට කරන්න තිබුණ එකම දේ මගේ දෙවියන් වහන්සේ තුල දෙවියන් වහන්සේට බාර කරන එක විතරයි. මම ඒ වෙලාවෙම දන ගහලා ස්වාමීන් වහන්සේට මගේ අයියව බාර කරා. ඒ දවස වෙනකොට අයියා ගොඩක් අමාරුවෙන් හිටියා. ඒක වචනයක් කතා කරලා නැහැ. නමුත් එදා උදේ තමයි මම අයියව දෙවියන් වහන්සේට බාර කරේ. හවස් වෙනකොට අයියා සාමාන්‍ය සුවයකට ඇවිල්ලා තිබුණා. මං හැම වෙලාවෙම කෝල් කරලා බැලුවම අයියට සාමාන්‍ය සුවයක් ලැබිලා තිබුණා. ඉතින් මං කිව්වා හිතා ධෛර්යය කරගන්න එපා. මගේ දෙවියන් වහන්සේ ජීවමානයි. මගේ දෙවියන් වහන්සේ අයියව සුව කරනවා කියන එක මට විශ්වාසය තිබුණා. මම ඒගොල්ලන්ට කිව්වා ඔයගොල්ලෝ විශ්වාස කරන්න මගේ අයියා ජීවමාන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ සුව කරනවා කියලා. ඒ වගේම ඇත්තම කියනවා නම් දෙවෙනි දවසේ එනකොට අයියාගේ රිපෝට් එක 99% හොඳ වෙලා තියෙනවා. මම ඒත් අක්කට කතා කළා අක්කා බය වෙන්න එපා. අයියා හෙට වෙනකොට ගෙදර එනවා කියලා. ඒ කියන්නේ මට එච්චර විශ්වාසයක් තිබුණා මගේ දෙවියන් වහන්සේ ගැන. ඒ වගේම තුන්වෙනි දවසේ වෙනකොට අයියාගේ ටිකට් කපන තැනටපත් වෙලා තිබුණා. ડોක්ටර් කියලා තිබුණා ගෙදර එක්ක යන්න පුළුවන් කියලා. නමුත් අයියාගේ වාට්ටුවේ හිටපු ඒ වගේම රෝගෙන් මේ වුණ හැදිච්ච රෝගෙන් 3 දෙනෙක් නැති වෙලා. ඉතින් ඒගොල්ලෝ බයේ ඉඳලා තින්නේ අපේ ගෙදර තිබිලා තියෙන මලගයක් වගේ. ඉතින් මගේ අයියා වුණත් හිතලා නැහැ නැවත එයාව පණ පිටින් ගෙදරට යන්න පුළුවන් වෙයි කියන එක හිතලා නැහැ. එයා ගෙදරට ගිහිල්ලා තමයි කියලා තින්නේ. මං හිතුවේ නැහැ මට පණ පිටින් ගෙදරට එන්න පුළුවන් වෙයි කියලා. ඒ කියන්නේ මගේ ජීවමාන දෙවියන් වහන්සේ මගේ අයියට ලොකු හාස්කමක් කරා. ඒ වෙනුවෙන් මං අනේක වාරයක් ස්තුති කරනවා. ඒ වගේම මගේ ආත්මික මාවද ආත්මික පියාද මෙතෙක් දුර මාව රැගෙන ආපු නිසා ඔවුන්ට ස්තුති කියනවා. කිසිම දෙයකින් අඩුපාඩුවක් නැතුව ඔවුන් මාව ආරක්ෂා කරගෙන මගේ දෙවියන් වහන්සේගේ දේව වචනේ උගන්වගෙන මාව මෙතෙක් දුර රැගෙන ආපු නිසා ඔවුන්ට ස්තුතියි කියනවා. ස්වාමීනි ඔබ වහන්සේගේ අභිමුඛය තුල තවත් ඉදිරියට ගමන් කරන්න ස්වාමීනි ඔබ වහන්සේගේ කරුණාව දෙනමනෝ. මේ හැම දෙයක්ම ඔබ වහන්සේගේ බලවන්ත වූ දෑතට බාර කරනවා. අති උතුම් නාසරීය ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේම නාමයෙන් ආමෙන්. ජේසු පීටර් මං ස්වාමීන් වහන්සේට අනිකුත් බාරයක් ස්තුතිවන්ත වෙනවා මගේ ජීවිතය ගැන. මම මේ රටට ඇවිල්ලා අවුරුදු 4ක් වෙනවා. මාසයක් ඇතුළත මට ජොබ් එකක් හම්බුණා. මාස 2-3කට පස්සේ එතන හිටපු මැනේජර් මට ගොඩාක් කරදර ගොඩාක් පීඩාගෙන ආවා. ඒ මැනේජර් මාව අස් කරන්න මැනේජ්මන්ට් එකට ගොඩාක් බොරු කිව්වා. නමුත් අවුරුදු 4ක් වෙනවා මම තාමත් එතන. උන්වහන්සේ මට එතන උසස් වීමක් දුන්නා. එතන හිටපු මැනේජර් ඒගොල්ලෝ අස් කරා. උන්වහන්සේගේ ධර්මවල උන්වහන්සේ කවදාවත් වැරද්දක් වෙන්න ඉඩ තියන්නේ නැහැ. උන්වහන්සේ අරින දොර කාටවත් වහන්නත් බෑ. සිකුරාදා සභාවට ආවම දේව වචනේ මාව ධෛර්යමත් කරා. මගේ ජීවිතය වෙනස් කරා. උන්වහන්සේ බලන විදියට මට බලන්න උන්වහන්සේ මට ශක්තිය දුන්නා. අපි අදහන්නේ මහත් බලවත් දෙවි කෙනෙක්. අපිව කවදාවත් අතහරින්නේ නැති, අපිව කවදාවත් ලැජ්ජාවට පත් කරන්නේ නැති දෙවි කෙනෙක්. උන්වහන්සේ කවදාවත් මාව අතාරියේ නැහැ. මාව ලැජ්ජාවට පත් කරේ නැහැ. උන්වහන්සේ මාව උසස් කරා. ජේසු පීටර්. දෙවියන් වහන්සේටම අනේක වාරයක් ස්තුති කරනවා මේ වෙලාව නිසා. ප්‍රථමයෙන් මම දෙවියන් වහන්සේට ස්තුති කරනවා. උන්වහන්සේ තරුණ කාලේදී මාව තෝරගත් නිසා. ඒ වගේම උන්වහන්සේට යම් සේවයක් කරන්න උන්වහන්සේ මාව පාවිච්චි කරන නිසා මම උන්වහන්සේට අනේක වාරයක් ස්තුති කරනවා. ඒ වගේම මගේ ජීවිතයට දෙවියන් වහන්සේ බොහෝ ආශිර්වාද කරලා තිබෙනවා. ඒ නිසා මම දෙවියන් වහන්සේට අනේක වාරයක් ස්තුති කරනවා. දෙවියන් වහන්සේ මට ආදරණීය පවුලක් දීලා තිබෙනවා. ඒ නිසා අනේක වාරයක් මම දෙවියන් වහන්සේට ස්තුති කරනවා. මගේ බිරිඳ නිසා, මගේ දරුවා නිසා මම දෙවියන් වහන්සේට අනේක වාරයක් ස්තුති කරනවා. ඒ වගේම බොහෝ ආර්ථික ආශිර්වාද මගේ ජීවිතයට දෙවියන් වහන්සේ එකතු කරා මේ අවුරුදු කිහිපයේදී. ඒ නිසා මම දෙවියන් වහන්සේට අනේක වාරයක් ස්තුති කරනවා. ඒ වගේම මගේ සභාව නිසා මම දෙවියන් වහන්සේට අනේක වාරයක් ස්තුති කරනවා. සභාවේ හැම කෙනෙක් නිසාම මම දෙවියන් වහන්සේට අනේක වාරයක් ස්තුති කරනවා. විශේෂයෙන්ම දේව පවුල නිසා, අපේ දේව දාසිය නිසා මම දෙවියන් වහන්සේට අනේක වාරයක් ස්තුති කරනවා. අපේ ජීවිතේට කුමන අභියෝග, පීඩා, කරදරාවත් ඇය අපි උදෙසා මැදිහත්කාරකම යාඥා කරමින් අපිව ශක්තිමත් කරමින් ඇය අපි සමග සිටියා. ඒ නිසා මම ඇය නිසා දෙවියන් වහන්සේට අනේක වාරයක් ස්තුති කරනවා. ඇයට බොහෝ සෙයින් ආශිර්වාද කරන්න කියලා මම දෙවියන් වහන්සේගෙන් ඉල්ලනවා. ඒ වගේම බෙතෙස්ත සභාව නිසා මම දෙවියන් වහන්සේට අනේක වාරයක් ස්තුති කරනවා. දෙවියන් වහන්සේගේ කරුණාව බෙතෙස්ත සභාව සමග තබන්න කියලා මම දෙවියන් වහන්සේගෙන් ඉල්ලනවා. සභාවේ හැම කෙනෙක් නිසාම මම දෙවියන් වහන්සේට අනේක වාරයක් ස්තුති කරනවා. ස්තුති